දෙමින් අවසරයි. තේ රාත්‍රී අපි මේ වැඩමවදාල වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය පිළිගත්තත් ඉතින් අද දවසේ මේ උදාාර පින්කමට සම්බන්ධ වන පිරිසගේ දැනුවත් වීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නය මේ වෙලාවෙත් පිළිගන්නවා. ඒ අනුව අපගේ ගෞරවනීය ආරාධනාව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන වැඩමවදාල පූජනීය මහා සංඝරත්නය අතර මූලාසනයේ තේරාසනයේ වැඩ ඉන්න බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති තාලයේ අධිකරණ සංඝනායක අවසරයි ශාස්ත්‍රපති රාජකීය පඬිතු වතෝගල ධම්මික නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වීඩනයේ බෞද්ධ විහාරයේ විහාරාධිපති ඒ වගේම යුරෝපයේ ප්‍රධාන සංඝනායක අපේ උඩගම නාරදනායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මොදනා මෛත්‍රී විහාරාධිපති ශාස්ත්‍රපති මෙදිරිපිටි විමලරත්න ස්වාමීන් වහන්සේ ඒ වගේම විහාරස්ථාන වැඩ සිටින පාඨශාලාචාර්ය විචිත ස්වාමීන් වහන්සේ ඒ වගේම බෞද්ධ විහාර වාසී අපේ මේකමත්තේ සිරිඩිමා ස්වාමීන් වහන්සේ පාදවා සම්මා සති විහාර වාසී වෙලිගොඩ සුමේ ස්වාමීන් වහන්සේ අපේ විහාරස්ථානයේ වැඩ ඉන්න අම්බික ස්වාමීන් වහන්සේත් ඒ වගේම සංසුත් ස්වාමීන් වහන්සේත් මේ මොහොතේ අපි බොහෝම ගෞරවයෙන් යුක්තව මේ පින්වත් පිරිසෙන් පිළිගන්නවා. සියලු දෙනාම එකවර සාදුනාදයක් පවත්වනවා. එදා මේ ස්වාමීන් වහන්සේලාට මේ පින්කම් පිළිබඳවත් ඒ වගේම මේ පින්කම කරන පින්වත් පිරිස පිළිබඳවත් හොඳ අවබෝධයක් හැඟීමක් වැටහීමක් තියෙනවා. ඉතින් මෙවර 2020 කඨින මහා පින්කමේ ප්‍රධාන සංවිධාන දායකත්වයෙන් කටයුතු කරන අපේ නාමල් ධම්මික මහත්මයාණන්, නයනි නෝනා, තුෂාරි නෝනා මහත්මිය, කනිෂ්ක චතුරංග පුතණුවන්, චතුස්ක ජීවන්ත පුතණුවන්, චන්දන ගමගේ මහත්මයාණන්, ප්‍රදීප් ගමගේ මහත්මයාණන් කියන මේ අය ප්‍රධාන වශයෙන්ම මේ පින්කමට සම්බන්ධ වෙලා ත්‍රිවිසෝ නගරේ ජීවත් වෙන පින්වත් පිරිසක සහභාගීත්වය, ඒ වගේම පාදවා නගරේ ජීවත් වෙන පින්වත් පිරිසක සහභාගීත්වය, ඒ වගේම උච්චනසා නගරේ ජීවත් වෙන පින්වත් පිරිස සහභාගීත්වයක්, ඒ වගේම විරවණා මහා විහාරස්ථානයේ දායකකාරක ආදී හැම කෙනෙකුගේම සහයෝගය මත ඉතින් මෙවර අපි මේ උතුම් වූ පින්කම මේ විදිහට සංවිධානය කරගත්තා. ඉතින් පුරා මාස 3ක්ම අපි මේ විහාරස්ථාන මුල් කරගෙන විශේෂ විවිධ විසිතුරු පින්කම් කරලා ධර්ම දේශනාවන් කරලා සීල භාවනා වැඩසටහන් කරලා ඒ සියලු කටයුතු බොහොම සාර්ථකව සිදු වුණත් වර්තමානයේ තුන මේ තත්වයේ උඩ අපිට මේ පින්කම සමාන්‍යයෙන් වෙනදා කරනට වඩා යම් මට්ටමකට යම් අංග අපිට අඩු කරන්න සිදු වුණා නීතිමය තත්ත්වයේ උඩ. කෙසේ නමුත් ඒවා කිසිදු අඩුපාඩුවක් නොවන විදිහට ඒ දෙදෙනාගේ ශ්‍රද්ධාවන්තභාවය නිසා මේ පින්කම් අපිට බොහොම සාර්ථකව සඵලව සිද්ධ කරගන්න අවශ්‍ය කටයුතු සියල්ල සංවිධානය වුණා. ඉතින් ඒ නිසා බොහොම අපි සතුට වෙනවා, සන්තෝෂ භාවයටපත් වෙනවා. ඉතින් මේ උතුම් පින්කම් මේ විදිහට සංවිධානය කරගන්නකොට ඉතින් අපිට ලොකු වගකීමක් අපි හැම කෙනෙකුට තියෙනවා. ස්වාමීන් වහන්සේලා වශයෙන් අපිටත් දායකකාරක ආදී වශයෙන් අපේ පින්වත් පිරිසට. ඉතින් ඒ හැම කෙනෙක්ම බොහෝම උනන්දුවෙන් ඕනෑකමින් මේ කටයුත්ත සිද්ධ කරගන්නට අවශ්‍ය කරන සියලු සහයෝගය ලබා දෙමින් ඉතින් මහා උතුම් වූ පින්කමක් සිද්ධ කරා. ඒ නිසා අපි සතුටු වෙමින් සන්තෝෂ භාවයටපත් වෙමින් මේ වස්සාවාසික චීවර පූජාවත්, ඒ වගේම කඨින චීවර පූජාවත්, ඒ වගේම මේ දානේ සංඝ සතුකරීම ආදී සියලු කටයුතු අපේ ගෞරවනීය ධම්මික නායක ස්වාමීන් වහන්සේට බාර කරනවා. උන්වහන්සේට සුදුසු පරිදි මේ කටයුතු සංවිධානය කරන් දන්නලදල අවසානයේ පිළිකර පූජාවෙන් පසුව කටනාන් සංසදර්භ දේශනාව අපේ ගෞරවනීය රුක්මල අන්තපු ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරනවා. ඒ නිසා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි ආරාධනා කරන අපේ කෙරෙහි අනුකම්පාවෙන් මේ දායකකාරක ආදී කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ශාසනික කටයුතු ටික සිද්ධ කරලා දෙනෙමින් බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ පින්වත් පිරිස සාදු නාදයක් පවත්වමු. මේ ආරාධනාව උන්වහන්සේලාට දයි හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් යුක්තව තිසරණයේ සහිත පන්සිල් සමාදන් වෙන්න තුන් වරක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठना वेरमणि सिक्खापदं समादियामि ඊටම ශ්‍රද්ධාවෙන් ඊටම ගෞරවයෙන් සැලකිල්ලෙන් සම්පාදනය කළ මේ දානවත්වයේ අග්‍රභාගය සම්මා සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරන අනන්ත බුදු ගුණ සිහිපත් කරගෙන පූජා කරනවා පූජා වේවා කියන හැඟීම ඇති කරගෙන අපි හැමෝම එකටම සත්ගායනා සජ්ජහනා ගාථා සජ්ජහනා කරමින් සම්බුද්ධ පූජා පවත්වමු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භග බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං වන්දාමි චේතියං සබ්බං සප්පඨානේ සුපතිට්ඨිතං
රිකදාතු මා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝ සම්බාරි පත්තෝ සබ්බඤ්ඤතං සත්තා වන්දේ තං බෝධි ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා පිතේ නමස්සාමි බෝධි රාජා ඝනධාරප්පදිත්තේන දීපේන තමදංසිනාති ලෝක දීපං භෝජයාමි ගන්ධ සම්භාරයුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජේ පූජනී පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ ජේමි බුද්ධං ගුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං මිලායති යතයිදං මේ කායෝ තතයති විනාශ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය පතිගන්නාතු මුත්තමං අධිවාසේතු නොබන්තේ නං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු අධිවාසේතු නොබන්තේ බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං පතිගන්නාතු මුත්තමං අධිවාසේතු නොබන්තේ සබ්බං සද්ධාය අනුකම්පං උපාදාය පතිගන්නාතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන මයා කතං අච්ඡං කමමේ බන්තේ බුරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං ධම්ම සංදිට්ඨික කාලික කායේන වාචා චිත්තේන අච්ඡං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ පමුඤ්ජතු සාදු සාදු සාදු. වෙරෝනා මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර බුඩවලවේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වීඩන් නගරයේ සමාධි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති දරණ යුරෝපයේ ප්‍රධාන සංඝනායක අපේ නාරද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි වාර්ෂික පවත්වන කටන මහා පින්කම 2020 වසරේ අපේ නාමල් ධම්මික මහත්මයාත් ඒ වගේම නයිනී තුෂාරිකා නෝනා මහත්මයාත් තමන්ගේ දරුවන් දෙපළ පෙරමුණේ තබාගෙන ප්‍රදීප් මහත්මයාගේ චන්ද්‍ර මහත්මයාගේ සහභාගීත්වයේ සහයෝගය උදව් වෙති කරගෙන ඒ නගරයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පින්වතුන් ඒ වගේම
ත්‍රිවිසෝ නගරේ, විජින්සා නගරේ, පාදවා නගරේ, වෙරෝනා නගරවල ජීවත් වෙන මේ යහපත් සත්පුරුෂ පින්තුන් සම්බන්ධ කරගෙන මාස ගණනාවක් තිස්සේ පින්කම් රාශියක් සිද්ධ කළා. ඊයේ රාත්‍රියේ කාලේ ආරම්භ කළ මේ පින්කම දැන් උච්ච අවස්ථාවට පැමිණලා තියෙනවා. මම මේ වෙලාවේ දීර්ඝව යමක් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ කඨින චීවරය සහිත මේ වික්ෂා දාණය සංඝසතුකට පූජා කරලා මේ පිළිබඳව කෙටි අනුශාසනාවක් මේ වෙලාවේ හැටියට පවත්වන්න කියලා අපි ආරාධනා කරන විශේෂයෙන්ම මෝදනා මෛත්‍රී විහාරාධිපති ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති අපේ විදේරි පිටේ විමුලතන හනුමන් වහන්සේට ඒක නිසා පසුව කඨිනානුසංස නිසා පවත්වන නිසා අපේ කටයුතු බොහොම පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් කඨින චීවරය සංඝසතුකට පූජා කරනවත් එක්කම මේ සියලු පූජාවන් අටපිරිකර අතිරේක පිරිකර ඒවා භික්ෂා දාණය කල්පවෘක්ෂය මේ සියල්ල පූජා වුණා හා සමානයි. නමුත් අපේ හිත් පහදවා ගන්න වාක් සුද්ධිය ඇති කර ගන්න අපි එකක් ගානේ සංඝසතුකට පූජා කිරීම සාමාන්‍ය සිරිතක්. නමුත් එහෙම අවශ්‍යම නැහැ. දැන් නාමල් මහත්මයා ඇතුළු පිරිසගේ අතේ තමයි තවමත් මේ කඨින චීවරය තියෙන්නේ. තවම මේක මහා සංඝරත්නයේ අයිතියක් නෙවෙයි. ඔබ සතු දෙයක්. ඔබ සතු ඔබ ධාර්මික වෙහෙස මහන්සිවි උපයාසපයාගත්ත දෙයක් තමයි චීවරයක් තමයි දැන් සංඝසතුකට කඨින නාමයෙන් පූජා කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා විශාල පසුබිමක් අවශ්‍ය වෙනවා. ඒ පසුබිම පිළිබඳවත් අපි හොඳින් දන්නවා. 3 මාසයක් තිස්සේ වස්වස් වාගෙන ඒ වස් ආරක්ෂා කරගෙන ස්වාමීන් වහන්සේලා දායකයන් එකතු වෙලා තමන්ගේ ආගමික ජීවිතය සරුසාර කරගන්න අවස්ථාව තමයි වස් කාලය කියන්නේ. ඒ වස් කාලය තුල වෙනතට වඩා ආගමික වශයෙන් බණ දහම් ඉගෙනගෙන බණ දහම් කියමින් දේශනා කරමින් ඒවා පුරුදු පුහුණු කරමින් ආගමික ජීවිතය යහපත් අතර යොමාගත්ත අවස්ථාවක් තමයි කඨින වස් කාලය කියලා සඳහන් කරන්නේ. ඒ කොයි හැටි කොහම වුණත් ඒ වස් කාලය අවසන් කරලා දැන් මේ චීවර මාසය තුළ මේ පින්කම කරන්නට ඕන කල් දාන්න බෑ. ඒක නිසා දවසේ නියමිත විදියට ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ඒවට අවනත වෙමින් මේ දායක සභාවේ පින්වත් පිරිස බොහොම සැලකිලිමත් වෙමින් මේ කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යනවා. දැන් මේ කරන චීවරය තවම මහා සංඝරත්නයේ සතු කළා නැහැ. තවම අයිති වෙලා තියෙන්නේ දායක පිරිසට. ඒත් දායකයන්ට අයිති දෙයක් අපි ඇයි සාමි කරන්නේ? ඒක කරන්න ඕන දායකයෝ. තමන්ගේ දෙයක් නම් පූජා කරන්නේ තමන් හොයාගත්ත දෙයක් නම් පූජා කරන්නේ ඒ සංඝසත්ව කළ පූජා කිරීමේ වගකීම තියෙන දායකයන්ට. නමුත් දායකයන්ට මඟ පෙන්වීමක් හැටියට තමයි අපි මේ වාක්‍ය කියවන්නේ. නැත්තම් අපේ දෙයක් අපි සාහි කරනව නෙවෙයි. ඒතර මේ කඨින චීවරයේ සහිත මේ භික්ෂා දාණය විශේෂම කඨින චීවරය පූජා කරන්නේ එක නමකට දෙනමකට කියලා නෙවෙයි සම්බුද්ධ ශාසනයට ආර්ය මහා සංඝරත්නයට. පුරුදු වෙන්න ඕන හිතන්න ඕන හැමතිස්සෙම මගේ මේ අපේ මේ කඨින චීවරය අපේ මේ සිවුරු පූජාව අපේ මේ අටපිරිකර අපේ මේ අතිරේක පරිස්කාරය අපේ මේ භික්ෂා දාණය මේ හැම එකක්ම පූජා කරන්නේ ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන. ඒ ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වෙච්ච මහා ස්වාමීන් වහන්සේලාට. එතකොට මේ වැඩ ඉන්න මහා සංඝරත්නය තමයි නියෝජිතයෝ. නියෝජිතයන් හැටියට අපි මේ දානේ අපට අයිතියක් තියෙනවා අපට හැකියාවක් තියෙනවා අපට අයිතිවාසිකමක් තියෙනවා. ඒ මහා සංඝරත්නය වෙනුවෙන් ලැබෙන දෙයක් සංඝසතුකට බාර ගන්න. ඒක නිසා ඔබේ මේ ධාර්මික පූජාව කන්න චීවරය අතිරේක චීවර අෂ්ටපරිස්කාර අතිරේක පිරිකර භික්ෂා දාන මේ සීල දේවල් ඔබ සතු දේවල් ඔබ දැන් තමන්ගේ අයිතිය අත්හැරලා ලෝභකම තරහව ද්වේෂය දුරු කරගෙන ශ්‍රද්ධාව උපදවාගෙන කර්මය හා නුවණ ඇති කරගෙන අභිසද්ධහං කමපලං උරාරංගන විදියට ඊටාම යහපත් චේතනාව ඇති කරගෙන ලෞකික වශයෙන් පමණක්ම නෙවෙයි ලෝකෝත්තර වශයෙන් ලබන්න තියෙන මාර්ගඵල අවබෝධය සඳහා නිවන් අවබෝධය සඳහා හේතු වාසනා වෙන මහා පින්කමක් තමයි කණ්ඩ පින්කම කියන්නේ. නමුත් බොහෝ වෙලාවට කණ්ඩ පින්කම ආනිසංස කියන තැන්වල බොහෝ වෙලාවට කියවෙන්නේ ලෞකික අරමුණු ගැන. මනුස්ස ලෝක සම්පත්, දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, චක්‍රවර්ති සම්පත් පිළිබඳව තමයි කියවෙන්නේ. ඊට අමතරව කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට පුළුවන් මේ පරිත්‍යාගය තුලින් උතුම් මාර්ගඵලලාභී මාර්ගඵලයන්ට පත්‍ර නිවන් සප ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ සා විසාර උදා පින්කමත් තමයි පවත්න්නේ. ඒ පිළිබඳ කරුණු මේ ඇත්තන් දන්නවා. දැන් කල්පනා කරගන්න ඕන මේ ඇත්තන් ඊටම ධාර්මිකව දුක් මහන්සියෙන් වෙහෙස මහන්සියෙන් කාලයක් තිස්සේ දුක් විඳලා මහන්සි වෙලා කැපකිරීම කළ විහෙදම් කළා තමයි කාලය සමය ධනය කැප කරගෙන මහා උදාර අදහස් ඇති කරගෙන
යහපත් ප්‍රාර්ථනා ඇති කරගෙන විශේෂයෙන් නිවන් ප්‍රාර්ථනා කරගෙන මේ භවගාමී ජීවිතය සුවපත් කරගෙන සතර අපායේ නිදහස් වෙන්න තියෙන මගක් හැටියට සලකාගෙන මේ කර්ණ චීවරය ඇතුළු මේ භික්ෂා දාණය මේ පිරිකර අටපිරිකර ආදී පූජාවන් සියල්ලක්ම සංඝ රත්නයට සම්බුද්ධ ශාසනයට ආර්ය මහා සංඝ රත්නයට උන්වහන්සේලා අනන්ත ගුණයන් සිහිපත් කරන සංඝ සතකොට සම්බුද්ධ ශාසනයට පොදුවේ පූජා කරනවා කියන හැඟීම ඇති කරගන්න. ඒ පූජා කරාට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලා එකතු වෙලා අපි කාගේ සම්මුතියෙන් එකඟත්වයෙන් ස්වාමීන් වහන්සේ නමකට අපි හොයලා බලලා ඒ ගැළපෙන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ නමකට ඒක පවරන්නේ. ඒ පවරද්දී අපිට කීපලමක් ඕන වෙනවා. ඒක තමයි කර්ණ චීවරක නීතිය, විනය නීතිය එහෙමයි. ඉතින් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපැන්දී ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒ සඳහා තදී පැහැදිලි කටයුතු කරන වස් කාලී විශේෂයෙන්ම චීවර මාසය තුල. දැන් ඒ නිසා තමන් අතේ තියෙන තමන්ගේ හිතේ තියෙන මේ උදාරුසස් පින්කමේ ඉතාමත්ම උච්ච අවස්ථාවට එළඹලා තියෙනවා. ඒක නිසා මේ සකස් කරගත්ත කර්ණ චීවරය ඇතුළු මේ පූජා සියල්ලක්ම ආර්ය මහා සංඝරත්නය අනන්ත ගුණ සිහිපත් කරගෙන මේ සම්මුති මහා සංඝරත්නය ඉදිරිපත් කරගෙන මේ පූජාව මහා සම්බුදු ශාසනයට පූජා කරනවා. පූජා වේවා. ඒ පූජාවෙන් ලැබෙන අනන්ත කුසලයෙන් තමන්ටත් තමන් හදපු වඩපු දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් දූදරුවන්ටත් මේ දායකාරකාදීන්ටත් මේ පින්කම් වටට පින්කම් මාලාවට එදා මෙදා තුර අනුශාසනා කළ මහා සංඝරත්නයට දායකාරකාදීන්ටත් මේ පැමිණිච්ච සහභාගී වෙච්ච උදව්පකාර කරන හැම කෙනෙකුටමත් එකසේ උතුම් අමා මහ නිවන් සම්පත්තිය සඳහා මේ පින හේතු වේවා. අපේ භව ගමන සෝපත් කරගෙන භව ගමන නිමා කරගෙන කෙලවර ලබන ඒ සාන්ත සුන්දර අමා මහ නිවන් සම්පත්තිය සලසේවා, අවබෝධ වේවා, වැටහේවා, ලැබේවා කියන හැඟීම තදින් ඇති කරගෙන මේ චීවරය, කර්ණ චීවරය, මේ සිවුරු, මේ අටපිරිකර, මේ භික්ෂා දාණය, මේ කල්පවෘක්ෂ සියල්ලක්ම මහා සංඝරත්නයට, සම්බුද්ධ ශාසනයට, ආර්ය මහා සංඝරත්නයට පූජා කරනවා. පූජා වේවා කියන හැඟීමෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් ශබ්ද නගා තුන්වරක් নমස්කාරය කියන්නේ. नमस्कार नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अलगन हम अलगन उड़ी त्यागन किसो मत त्यागन नको ඔව් අලගන්න බෙම කරන ගාවල් ගන්න යුගන්න තව ගිට්ටු වෙන ඈතින් ඉඳගෙන තමයි අලගන්න තව දෙන්න දෙක තාම හරි මත පහත් වලට ගාමියවත් හොම් පොඩ්ඩක් වාඩි වෙන්න හොඳයි මෙහෙම කියන්න ඉමං කඨේන චීවරං වික්ඛෝ සංඝස්ස දේම ඉමං කඨේන චීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කඨේන චීවරං භික්ඛු සංඝස්ස දේම සංඝෝ ඉමිනා කඨේන චීවරේන කඨිනං අත්තරතු සංඝෝ ඉමිනා කඨින චීවරේන කඨිනං අත්තරතු සංඝෝ ඉමිනා කඨින චීවරේන කඨිනං අත්තරතු දැන් හිතුවා දැන් ඊළඟට චාරිත්‍රයක් හැටියට පිළිවෙලක් හැටියට කරන්න ඕන දේ තමයි කර්ණ චීවරය මහා සංඝරත්නයට පූජා කරන කලින් දැන් සංඝ කොට ඉවරයි වස්සාවාසී සිවුරු පූජා කිරීම. ඒ වස්සාවාසී සිවුරු කියලා කියන්නේ විහාරස්ථානයේ වස්සිසු භික්ෂුන් වහන්සේලාට කරන පූජාව. ඒක නිසා එදාගේ පිරිස සූදානම් වෙච්ච අය පැමිණිලා
ස්වාමීන් වහන්සේලාට තමන්ගේ පන්සලේ වැස්සු භික්ෂුන් වහන්සේලාට ඒ වස්සා වාසික සිවුරු පූජා කරන්න. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu. දැන් කටින් සිවුරකට චීවරේ කවුද නාම මහත්තයා මොන මහත්තයා දොර දෙන්නයි කොයි කයින් ප්‍රදීප මහත්තයා චන්ද ඔය නිගිලි සෙබෙන් ඉස්සන්ට කලින් වෙදි කරේ දිගට දිගනේ ආවන්නේ දිගට හැම මල ගන්නවා gitu gitu මේ අද දවස පුරාවට මේ ස්ථාන ලැබෙන චීවර අටපිරිකර අතිරේක පිරිකර භික්ෂා දාන ආදී සීල පූජාවන් සංඝ සතුකට පූජා කළා හා සමානයි. පූජා කළා වෙනවා. එහෙම වුණත් අපි වාග් සුද්ධිය ඇති කරගමු. ඒ නිසා මෙන්න මේ වාක්‍යයක් කියවලා ඔබේ දාන වස්තුව අපේ පිරිකර ඔබේ දාන වස්තුව සංඝ සතුකට පූජා කරන කල්පවෘක්ෂ සහිතව. මෙහෙම කියවන්න. හොඳයි මෙහෙම කියන්න. ඉමං වෙක්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං සකප්පරුක්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං සකප්පරුක්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං සකප්පරුක්ඛං භික්ඛු සංඝස්ස දේම සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛීදී භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ඉච්ඡිතං පත්තිතං තොයං ගෙප්පමේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසෝ යතායුරාරෝග්‍ය සම්පatti පත්තිමේව චතෝ නිපාන සම්පatti විනා සමිජ්ජතු සාදු සාදු සාදු. සුනේ වැඩ සිටින බ්‍රේසියා බෞද්ධ විහාරයේ විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ගෞරව ශාස්ත්‍රපති රාජකීය පඬිත
වතෝගල ධම්මික නායක මාහිම්පාණන් වහන්සේගෙන් එවාගේම ස්වීඩනයේ සමාධි විහාරයේ විහාරාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක ඒ උඩගම නාරද නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රපති අපේ ගෞරවනීය ඥානානන්ද හාමුදුරුවන් වහන්සේ එවාගේ මනුරුද්ධ හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නය මේ දායක පින්නතුන් අද දවසේදී මේ වර්ෂයේ සිද්ධ කරන සුවිශේෂ මහා පින්කම සිදු කරන මොහොත මේ පින්කමේ අපි කටින පින්කම විදියට සඳහන් කරාට පින්කම් රාශියක් සමග සිද්ධ කරන මහා පින්කම. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ ඒ වගේම ඊයේ සවස් කාලයේ ආරම්භ කරපු මේ පින්කම මම හිතනවා මේ වෙරෝනා මහා විහාරයේ විවිධ අවස්ථාවන් වල අපි පින්කම් වලට වැඩම කරලා තියෙනවා. මේ මහා සංඝරත්නයත් ඒ වගේ. ඉතින් උන්වහන්සේලා හැමෝමත් කටින පින්කමක් සිද්ධ කිරීමේදී ඊ타ත්ම අඩු ප්‍රමාණයක් සම්බන්ධ වෙලා සීමිත ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිද්ධ කරන පළමු පින්කම වෙන්නට පුළුවන්. ඒකත් අපේ ගෞරවනීය ඥානානන්ද හාමුදුරුවන් වහන්සේගේ මහා සංඝරත්නයේ ඒ වගේම මේ මූලික දායක කාරකාදී පින්නතුන්ගේ උවමනාව මත කාලානුරූපව විශේෂයෙන්ම මේ කාලේ අපි හැමදෙනා පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතු නිසා මේ ඇති වෙලා තියෙන අරුබුදකාරී తත්වය තුල ව්‍යසනයට මුහුණ දෙමින් අපි විසින් අත්හැරිය නොහැකි මහා යුතුයකමක් සිද්ධ කරන අවස්ථාවක්. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ දායක පින්නතුන්ගේ සහ මහා සංඝරත්නයේ ඇති සම්බන්ධතාවයේ මත. මේ මහා සංඝරත්නයත් දායක පින්නතුන් අතරත් තියෙන සම්බන්ධතාවය අලුත් කරලා ඒ වගේම එයට අලුත් ජීවයක් ලබා දෙන විහාරස්ථානයක පවත්වන සුවිශේෂ මහා පින්කම වන්නේ කටින චීවර පූජාවයි. එබඳු පූජාවක් සිද්ධ කරන විට සතර පේරුවේ සියලු දායක කාරකාදීන් එකතු වෙලා ඒ අයගේ සහයෝගය ලබා දෙනවා. අපි දන්නවා වෙනත් දවස්වල මේ විහාරයේ භූමිය පුරාවටම ජනතාව පිරී ඉතිරී යන ප්‍රමාණයට ඉන්නවා. ඒ වගේම තවත් බොහෝ කාරණා ගණනාවක් සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ හැම දෙයක්ම සීමා සම්මතයක් පනවාගෙන සීමා කරගනිමින් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ විදියට සිද්ධ කරන්නේ මේ පින්කම තමයි පින්නතුනි. පින්කම් රාශියක් සිද්ධ කරලා වර්ෂයක් පුරා මහා පින්කම් සමූහයක් සිද්ධ කරලා අවසානයේ වටිනාකමට සුවිශේෂ අර්ථයක් ලබා දීලා එය ධනාත්මකව ඉහළට නංවන පින්කම. ඒක ශාසනික වශයෙන් සුවිශේෂ වැදගත්කමක් තියෙනවා. දායක පින්නතුන් විදියට ඔයත්තන්ටත් විශාල වටිනාකමක් තියෙනවා. පන්සලක අපේ බෞද්ධ සම්ප්‍රදායේ විශේෂයෙන්ම තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ විහාරස්ථානයක කටින පින්කමක් පවත්වන්නට බැරි වුණොතින් සැලකෙන්නේ විහාරස්ථානයේ පිරිහීමට ලක්වෙච්ච තැනක් විදියට. එහෙම නැත්නම් ගරා වැටුණු තැනක් විදියට. මොනවා හෝ යම් බරපතල කාරණයක් වුණොත් පමණයි එහෙම දෙයක් සිද්ධ නොකර ඉන්නේ. ඉතින් මම හිතනවා අපේ ලංකාවෙත් මේ කාලේ බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්නයට මුහුණ පාන්නට සිද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. නමුත් ඒවා සීමාන්විතව කරන්නට තමයි හැමදෙනාම එකඟතාවයක් ඇති කරගන්නේ. එහෙම සලකනකොට පින්නතුනි අපි මේක නම් කරන්නේ කටින පින්කම නැත්නම් චීවර පූජා විදියට. නමුත් පින්කම් සමූහයකින් අවශේෂ පින්කම් සමූහයකින්
ආවරණය කරලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. බලන්න ඔය ඇත්තෝ මේ ඊයේ දවසේ ඉඳලා විවිධ පින්කම් සිද්ධ කරා අද වෙන විට. අටවිසි බුද්ධ පූජාව වෙනදා පවත්වන මහා පෙරහැර නොපැවැත්වුවත් ඒ හැකි ප්‍රමාණයට කුඩාවට ඒ දේවල් සිද්ධ කරා. බුද්ධ පූජාවන්, පරිත්‍රාණ දේශනාවන්, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ නිරාවරණය කරා හැම දිනාටම වන්දනා කරන්නට දානීය පිරිනැමීම මේ හැම පින්කමකින්ම චීවර පූජාව වර්ණවත් වෙනවා, අලංකාරවත් වෙනවා. ඇයි? ශාසනයේ තියෙන වටිනා පූජාවක් නිසා. පින්නතුන් විසින් මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කරනවා. එතකොට මේ සිව්පස උපස්ථානයේ පළවෙනි දේ තමයි අපි චීවර පූජාව කියන එක. චීවරයෙන්, පිණ්ඩපාතයෙන්, ගිලම්පසින්, බෙහෙත් පැනින් මහා සංඝයාට පූජා කරනවා. ආවාස වලින් පූජාවන් සිද්ධ කරනවා. මේ චීවර පූජාව තමයි ශාසනික වශයෙන් ශාසනයේ පැවැත්මට සුවිශේෂ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ දේශනාවක් තියෙනවා, අරියවංශ සූත්‍ර දේශනාව. මේ අරියවංශ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ චීවරය භික්ෂූන්ට දායක පින්නතුන් විසින් සිව්පසයෙන් උපස්ථාන කිරීමේදී කොහොමද ඒවා පිළිබඳව භික්ෂුවක් ආකල්පමය වශයෙන් දැනුවත් වෙන්නේ, දරාගන්නේ කොහොමද, ඒ ප්‍රබලත්වය කුමක්ද කියන එක. ඉතින් දැන් මේ පින්නතුන් මේ වර්ෂයේදී වෙරෝණ මහා විහාරේ පින්කම් සමූහයක් සිද්ධ කරා ජනතාවගේ හැකි පමණින් සම්බන්ධ කරගෙන වස්සාන කාලය තුල. ඉතින් අපේ විහාරාධිපති හාමුදුරුවන් වහන්සේ, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්, උන්වහන්සේ හැම වෙලේම අපි දැක්ක පහුගිය කරදරකාරී යුගයේදී මේ පින්නතුන් අත්හැරියේ නැහැ. අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගෙන පන්සලේ පින්කම් ටික සිද්ධ කරා. සිල් සමාදන් වීමේ කටයුතු සිද්ධ කරා. ඉතින් මේ දේශනාවල් නොකඩවා ධර්ම දේශනා පවත්වමින් ඒවට විශාල ශක්තියක් වුණා අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය. ඉතින් ඒ නිසා ඒ කාලය තුල වුණත් මහා සංඝයා ඔය ඇත්තෝ දාලා ගියේ නැහැ. මොකද පින්නතුනි අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් දායක පින්නතුනුත් මහා සංඝයාත් මේ අර්බුදකාරී වෙලාවේ එකතු වෙලත් වැඩ කරන්නට ඕන. මේක නැත්තම් අපිට ආරක්ෂා කරගන්න බෑ. ඒ නිසා අපිට අපේ ආරක්ෂාව පිණිස කියලා දායකයෝ අත්හැරලා දාලා යන්නත් බෑ. මොකද මම දන්නවා මෙතන වැඩ ඉන්න මහා සංඝයා ගොඩාක් දුර බැහැර ඉඳලා වැඩම කරලා ඉන්නේ අද මෙතනට. ඒ විතරක් නෙමෙයි මේ අද චීවර පූජාවේ මූලික දායකත්වයේ උසලන නාමල් මහත්මයා ඇතුළු පවුලේ නැත්තම් දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ පින්කම සිද්ධ කරන්නේ. මාස ගණනාවක් ඒ වෙනුවෙන් කැප වුණා. ඉතින් හරියට ලංකාවේ නම් දකුණු පළාතේ ඉඳලා වයඹ පළාතටත් එහා ගිහිල්ලා කරන පින්කමක් වගේ. ඉතින් ඒ නිසා මධ්‍යම පළාතට වගේ ගිහිල්ලා කරන පින්කමක් දුර ගිහින් කරන වස් පින්කමක්. ඒ වෙනුවෙන් කොතරම් කැප වුණාද? මේ පින්නතුන් චීවර මහා සංඝයාට පූජා කරන කඨින චීවර ඇතුළු අවශේෂ පරිස්කාර චීවරයන් Tamanට ලංකාවෙන් අරගෙන ඇවිල්ලා ඒවා මහා සංඝයාට ගැළපෙන විදියට උන්වහන්සේලාගේ රුචි අරුචිය විමසලා උන්වහන්සේලා පරිහරණය කරන චීවර ඒ විදියට කල්පනා කරලා උසස් විදියට පූජා කරන්නට කටයුතු කරේ මෙහි වටිනාකම දන්න නිසා. ඉතින් ඒ නිසා පින්නතුනි චීවරයක් පූජා කරාම ඔයත් මේ කටින චීවරය පූජා කිරීමේ ආනිසංසයන් පිළිබඳව කටිනාසංස දේශනාව තුලත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විශේෂ දේශනාවක් සම්ප්‍රදායානුකූලව සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි කටින චීවරය පූජා කළා ආනිසංස දේශනාවක් සිද්ධ කරනවා. ඒ නිසා ඒ ගැන දීර්ඝ වශයෙන් සඳහන් නොකලත් පින්නතුනි මේ කාලය තුල අපි කටින චීවරය පූජා කිරීම ඔය ඇත්තෝ මේ විදියට යොදා ගැනීම වටිනවා. මොකද යම් දෙයක් සිද්ධ වුණොතින් වගකීම දරන්න ඕන මේ විහාරස්ථානයේ දායකකාරකාදීන් ඒ වගේම අපේ විහාරාධිපති හාමුදුරුවෝ. ඒ නිසා වගකීම් සහිතව අපි ක්‍රියා කරන්නට ඕන.
අපිට පින් රැස් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ වෙනුවෙන් දායක වෙන පින්නතුන් මම හිතනවා අද දවසේදී මේ සාමාන්‍ය තත්වයක් වුණා නම් මේ සියල්ල වෙනස් වෙනවා මීට වඩා. කාර්යබහුල තත්වයක් වැඩි වෙනවා. එක්තරා විදියකට ඔය ඇත්තෝ අද දවසේ බොහොම පිළිවෙලකට සීමිත ප්‍රමාණයක් ඇතුලේ වඩාත් උසස් ආකාරයට සම්පූර්ණව මේ පින්කම සිද්ධ කරගන්නටත් අවස්ථාව උදා කරගත්තා. ඉතින් ඒ නිසා චීවරයක් පූජා කරන්නට කඨින චීවරය පූජා කරලා මේ විහාරස්ථානයේ හැමදාමත් මහා සංඝරත්නයේ දෙතුන් නමක් වැඩ සිටියා. ඉතින් ඒ නිසා මේ දායක පින්නතුන්ට සංඝයාගෙන් කෙරෙන්නට ඕන ඒ යුතුයකම් ටික නොපිරිහෙලා සිද්ධ වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් ඔයත්ොත් කැප වෙලා කටයුතු කරනවා. එහෙමනම් විහාරස්ථානයක පැවැත්ම රඳා පවතින්නේ මේ විදියට. එහෙම සලකලා බලනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය වෙලා තහවුරු වෙලා දිගට පවතින තාක්කල් පවතින්නට මූලික දෙයක් විදියටයි මේ කඨින චීවර පූජාව අපි යොදාගෙන තින්නේ අපි සම්ප්‍රදායක් විදියට හදාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපි වාර්ෂිකව ඒ විදියටම පින්කමක් සිද්ධ කරන්නේ. ඉතින් එහි ආනිසංසයන් පිළිබඳව චීවරයක් පූජා කරාම ඔයත් මේ පූජා කරන චීවරය දරන අපේ හාමුදුරුවන් වහන්සේලා උන්වහන්සේලා අනිත් චීවර වලට වඩා කඨින චීවරයට සුවිශේෂත්වයක් සලකලා දක්වනවා. ඒක පරිහරණය කරන්නට ඕන. උන්වහන්සේට ලැබිච්ච චීවරේ පරිහරණය කිරීම තුළ තමයි ඔය ඇත්ත කරපු පූජාවේ සම්පූර්ණ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා මම හිතනවා මහා සංඝයා තමයි තීරණය කරන්නේ අද කාටද මේ චීවරය පූජා කරන්න කියලා. එතකොට මේ පිළිගන්න හාමුදුරුවොත් ඒ නිසි ආකාරයට විනය කර්ම කරලා ඒ චීවරය පෙරවීමේ කටයුතු සිද්ධ කරන්නට ඕන. ඉතින් මේ සිව්පසයම මහා සංඝයාට පූජා කරාම ඔය ඇත්තෝ සමහර ඇත්තෝ ඉන්නව දන්නේ නැහැ හාමුදුරුව මේක දුන්න ගමන් වළඳනවද කියලා හිතනවා. ඊළඟට දාණය ඊළඟට සිවුරක් පූජා කරාම ඒ සිවුර පරිශීලනය කරන්න. බුදුහාමුදුරුව මේ හැම දෙයකම ශික්ෂාවන් පනවල තියෙන්නේ. ඒවා මෙනෙහි කරන්නට ඕන. මේ සිවුර පූජා කරන්නේ ඇයි? ඒක කුමක් සඳහාද? මම මේ සිවුර දරන්නේ කුමක් සඳහාද කියලා මහා සංඝයා මෙනෙහි කරලා තමයි පරිශීලනය කරන්නේ. මොකද මේ චීවරය අඳින්න බැරි වුණයි කියලා එකපාරට වීසි කරන්නවත් අයිතියක් නැහැ. ඒක ආරක්ෂා කරන්නට ඕන. ඒක තවත් ප්‍රයෝජනයට ගන්නට ඕන. ඉතින් ඒ නිසා මේ ඇඳුම කියන එක චීවරය මහා සංඝයාට උන්වහන්සේ පෙරවන වස්ත්‍රය. ඒ නිසා අපි කටින චීවරය පූජා කරනවා කටින වස්ත්‍රයක් විදියට පූජා කරනවා. ඉතින් මෙහි තියෙන වටිනාකම දැන් ඔය ඇත්තන්ට ඇඳුම කියන එක ඕන තරම් තියෙනවා. ඊළ විලාසිතා වලින් තෝරලා ගන්නවා. නමුත් හාමුදුරුවන්ට මේ චීවරය පූජා කරන චීවරය. ඒතකොට මේකේ චීවරයක් සකස් කිරීමේදී ඉඳලා දායක වෙන හැමෝටම මහා පිනක් ලැබෙනවා. දැන් මේ ගැන සඳහන් වෙන ප්‍රධාන දේශනාව වන්නේ නාගිතාපදානය. නාගිත හාමුදුරුවන්ගේ කතාව. ඉතින් ඒකේ ගොඩාක් විස්තර තියෙනවා. ඒවා පසුව සඳහන් කරાવી මනුස්ස ලෝකේ උපත ලබන්නටත් දිව්‍ය ලෝකේ උපත ලබන්නටත් ඒ හැර වෙනත් අපාගත නොවි තිරිසන්නාත්මයක උපත ලබන්නේ නැතුව සැපවත් ජීවිත ගත කරන මනුස්ස දිව්‍ය ලෝකවල පමණක් උපදින්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන පින්කමක් විදියට දක්වලා තියෙනවා. උන්වහන්සේ බොහොම සතුටෙන් එදා ප්‍රකාශ කරේ නාගිතාමුදුරු. ඒ විතරක් නෙවෙයි ශාක්‍ය කුලයේ හරි බ්‍රාහ්මණ කුලයේ හරි උපදින්නට ඉපදුනා අවුරුදු 500 පුරාවටම වෙනත් තැනක ඉපදුනේ නැහැ. කුලවත් විදියට උපදින්නට හේතු වුණා චීවර මේ පූජාව නිසා. කඨින චීවර පූජාව නිසා. ඔය කාරණා දෙකක් විතරයි. ඒ විතරක් නෙමෙයි තව ගොඩාක් තියෙනවා. අපි කඨින චීවර පූජාව ගැන දැනුවත් වෙලා තියෙනවා. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම ඔය ඇත්තෝ හැම තැනකම පැවැත්වෙන චීවර පූජාවන් දකිනවා, අහනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒතර මේ ශාසනයේ පැවැත්මටයි මේ පූජාව කරන්නේ.
මහා සංඝයා රුචියෙන් කටයුතු කරන්නේ ශාසනයක කැමැත්තෙන් කටයුතු කරන්නේ දායකයෝ උන්වහන්සේලා ආරක්ෂා කරන තාක්කල්. ඒ නිසා දායකයෝ හැම වෙලෙම කල්පනා කරන්නට ඕන මේ ගමන මහා සංඝයා සමග අපි යන්නට ඕන. අපිට උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ඕන. දැන් මේ අභාග්‍යමත් කාලයක් ව්‍යසනකාරී කාලයක් වුණත් කිසිම වෙලාවක ඔය ඇත්තන්ට අවශ්‍ය කරන දේ ඊට නොවි පන්සලෙන් මග හැරිලා නැතුව ඇති. ඒක තමයි හාමුදුරුවන්ගේ වගකීම. ඒ නිසා භික්ෂුවකට මේ ඇති වෙන ව්‍යසනවලදී ජීවිතය ගැන අලුතෙන් හිතන්න දෙයක් නැහැ. භික්ෂූන් වහන්සේලා ජීවිතේ තේරුම් අරගෙන ඉන්නේ උන්වහන්සේලා. මොකද මේ අපි හැමදෙනාම පින්වත්නි අද මේ රෝගයක් ගැන කතා කරන්නේ. අපි හැම රෝග ගැනම දැනගෙන තිබිලා තියෙනවා. ඒකට අලුත් එකක් එකතු වුණා. බුදුහාමුදුරෝ දේශනා කරපු රෝග සමූහයකට ඒ සියල්ලටම මේ ලෝකෙම හොයාගත්ත ලෙඩවලට අලුත් ලෙඩක් එකතු වුණා. ඒක අවිනිශ්චිතයි. ඒ නිසා අපිට කියන්න බෑ මොනවායින් වෙයිද කියලා. ඒ බය ඇති වෙනවා. ඒක තමයි කියන්නේ අපිට රෝග බය හැමදාම තියෙනවා. අපි තේරුම් අරගෙන ඉන්න ඕන. අපේ ධර්මයේ පැහැදිලි කරලා අපිට දේශනා කරලා තියෙනවා. නමුත් අපි හිතන්නේ නෑ ඒක. අපි මේ වෙලාවේ තමයි බියටපත් වෙන්නේ. ඒ නිසා දැන් කළ යුතු වන්නේ වහ මහා පිංකම් සිද්ධ කරගන්න එක. මම හිතනවා අද දවසේ නිසා නාමල් මහත්මයා ඇතුළු ඒ පවුලේ ඇත්තන්ට ඒ සහෝදර ඥාතියා ඇතුළු ඒ සියලුම දෙනාට මේ චීවර පූජාව මහත් සුවිශේෂ පින්කමක්. මේ විහාරේ වැඩ ඉන්න හාමුදුරුවන් වහන්සේලාටත් ඒ වගේම විශේෂයි. දායක පින්වතුන්ටත් විශේෂයි. ඇයි අපි මහා කරදරකාරී වෙලාවක අභියෝගයට මුහුණ දීලා හැමෝගෙම හිතේ තියෙනවා සැකය. හැමෝගෙම හිතේ කුඩා හෝ බියක් තියෙනවා මොනවා හරි දෙයක් වෙයිද කියලා. ඒ දරාගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් එතකොට අපි අභියෝගයකට මුහුණ දීලා කරපු මහ පින්කම. ඒකෙන් ලැබෙන ආනිසංසය මහ විශාලයි. ඒ නිසා අත් නොහැර අතාරින්නේ නැතුව මගහරින්නේ නැතුව පින්කම සිද්ධ කරන්නට ඔය ඇත්ත කටයුතු කරා. සහභාගීත්වයේ අඩුවීම ප්‍රශ්නයක් නැහැ. ඔය ඇත්ත හැමෝම මේකට සම්බන්ධ වුණා, දායක වුණා, ගෙවල් දොරවල් වල ඉඳගෙන හරි අහගෙන බලාගෙන මේවා ගැන පින් අනුමෝදන් වෙනව සතුටු සිතින්. ඒ නිසා මේ වෙලාවේ දීර්ඝ වශයෙන් මේ කාරණා සඳහන් කළ යුතු වන්නේ නැහැ. දානය මහා සංඝයාට පූජා කරන්නට සියල්ල සකස් කරා, චීවර පූජාව සිද්ධ කරා. මහා සංඝරත්නය මේ වස්සාන කාලය තුර සකීය යුතුයකම් ඉෂ්ට කළ නිසා තමයි මේ පින්තුන් මේ කටයුතු සියල්ල සම්පාදනය කරේ. ඉතින් වෙරෝනා මහා විහාරේ වාර්ෂිකව හැමදාමත් අලංකාර තැනක් බවට පත් කරගන්නට කටයුතු කරන අපේ උඩවලවේ ඥානානන්ද විහාරාධිපති ආමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඒ වගේම දායක සභාවේ ප්‍රධාන සියලු දෙනා මේ දායක වෙලා කැප වෙලා කටයුතු කරන හැම දෙනාට ඒ වගේම අද දවසේදී මේ පින්කමට දායක වෙච්ච හැමෝටම මේ මහා චීවර පූජාවෙන් ලද පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් සියලු දෙනාට ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන්ම මේ කාලය තුල පින්නතුනි අපි හැම දිනාටම ආරක්ෂාව පිණිස නිරෝගී භාවයේ පිණිස මේ උතුම් චීවරයට අත ගහලා අප හැම දිනා රැස් කරගත් පුණ්‍ය ධර්මයන් ආරක්ෂාව පිණිස උපකාර වේවා. වැඩමවා වදාළ මහා සංඝරත්නයටත් නිරෝගී භාවයේ පිණිසම සියලු දෙනාගේ කටයුතු සාර්ථකව යහපත්ව සිද්ධ කරගන්නට මේ උතුම් චීවර පූජාව උපකාර වේවා කියලා සිතාගෙන හැම දිනාම සාදුනාදයක් පවත්වලා පින් අනුමෝදන් වන්න. එනම් පින්නතුනි සාමින් වහන්සේලාට දානේ පූජා කරන වෙලාව ඉතින් ඒ නිසා ඒ අවශ්‍ය පහසුකම් සපයලා
ตักบาตร Kenapa begitu terus?